දවස පිළිසඳර ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. දැන් අපි පිළිසඳරට පෙර ආතු විරාමය ගන්න කලින් අවසන් කළ වාර්තා අතරේ විශේෂයෙන් බස්නාහිර පළාතේ පාසල් ආරම්භය පිළිබඳව අප ඔබට තොරතුරු කිව්වා. 5, 11, 13 ශ්‍රේණි මේ මාසේ 15 වෙනිදාත් අනෙකුත් සියලු ශ්‍රේණි අප්‍රේල් මාසේ 19 වෙනිදාත් ආරම්භ කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළා තියෙනවා කියලා. පාසල් ගැන එහෙම කතා කරනකොට ඊළඟට අවධානයට යොමු වෙනවා පෙර පාසල් වලට මොකද වෙන්නේ කියලා. ඒ කාරණාවද ඇතුළත්ව මේ පෙර පාසල් කියන්නේ අපි කතා බහ කළ යුතුම මාතෘකාවක්. එහි කතා කරන්න බොහෝ දේවල් තිබෙනවා, බොහෝ කාරණා තිබෙනවා. ඒ පිළිබඳව ගත්තොතින් ඒ ගැන පැහැදිලි කර ගැනීමක් කර ගැනීමේ බලාපොරොත්තුවෙන් අද පිළිසඳර අප වෙන් කළා. බස්නාහිර පළාතේ පෙර පාසල් අධ්‍යක්ෂක වගේම නොවිධිමත් අධ්‍යාපනයේ සහ වෘත්තීය මාර්ගෝපදේශනය පිළිබඳ සහකාර අධ්‍යක්ෂ මහින්ද කොඩිතුවක්කු මහතා සමගයි අද පිළිසඳර. ආයුබෝවන් සුබ උදෑසන. ආයුබෝවන්. මම කැමති ඉස්සෙල්ලාම ඔබතුමාගෙන් දැනගන්න මේ පෙර පාසල් අධ්‍යාපන ක්‍රමය එහෙම නැත්නම් මුල් ළමාවිය සංවර්ධනය කියලා හඳුන්වනවා. මේවා ගැන පැහැදිලි කරගන්න කලින් අර මම ආරම්භයට යොදාගත්තු කාරණාව දැන් කවදද පෙර පාසල් ආරම්භ කරන්නේ නැවත අවසරය හිමි වෙන්නේ කියන දේ ගැන දෙමව්පියෝ ඒ වගේම පෙර පාසල් වල පෙර පාසල් පවත්වාගෙන යන ගුරුතුමීන්ලා මේ හැමෝම බලාපොරොත්තුෙන් ඉන්නවා. පාසල් ආරම්භයත් එක්ක ඒ කටයුතු ඉදිරියේදී සිදු වෙනවා. ඊට පස්සේද වෙන්නේ කොහොමද දැනට තියෙන සූදානම්? දැනට අපිට මේ ප්‍රවෘත්ති නිවේදන විතරයි ඇවිල්ලා තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මගින්. නමුත් මම හිතනවා මම විශ්වාස කරනවා පෙර පාසල් ප්‍රාථමික අධ්‍යාපන අංශ විවෘත කිරීමට සමගාමීව තමයි විවෘත වෙන්නේ. එතකොට ඔය කියන විදිහට දැන් අපි 15 වෙනිදා විවෘත කරන්නේ ශ්‍රේණි 3ක් විතරයිනේ. එතකොට අප්‍රේල් 19 වෙනි ඉතුරු ටික විවෘත කරන්න. එක ශ්‍රේණියේ සිට 4 දක්වා අප්‍රේල් 19 නිසා ඊට සමගාමීව විවෘත කිරීමක් සිද්ධ වෙයි කියලා හිතනවා. නමුත් මට නිල වශයෙන් කියන්න පුළුවන් කමක් නැහැ. මමත් ප්‍රවෘත්ති නිවේදන ඔබතුමාලගේ පදනම් කරගෙන දැන් කතා කරන්නේ. අපිත් එක විමසලා බලන්න ඕන අධ්‍යාපන අමාත්‍යාංශයේ පෙර පාසල් අධ්‍යාපන අමාත්‍යාංශයේ මගින්. දැන් මේ කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක පෙර පාසල් ක්ෂේත්‍රයත් අඩාල වීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ පෙර පාසල් කටයුතු ගැන විශේෂ අවධානය යොමු කරා. පුංචිම දරුවෝ නිසා ඒ අයට තිබෙන අවබෝධය මේ සියල්ල සලකලා බලලා මේ වෛරසය ව්‍යාප්ත වීම වැනි තැන්වල බොහොම වැඩියෙන් සිද්ධ වන්නට පුළුවන් නිසා දරුවන්ගේ ආරක්ෂාව ගැන හිතලා ඒ කටයුතු නැවැත්තුවා. එහි බලපෑම පිළිබඳව කුමන ආකාරයෙන්ද වාර්තා වෙන්නේ අධ්‍යක්ෂතුමනි? දැන් මෙහෙමයි. ඇත්තටම පෙර පාසල් වල යම් ආකාරයක බලපෑමක් තියෙනවා. නැත්තේ නැහැ. මොකද ළමයින්ගේ පූර්වළමාවිය සංවර්ධනය තමයි ඊටාත්ම වැදගත් කාල පරිච්ඡේදය. ඒතර මේ කාල පරිච්ඡේදය තුලදී ඔබ දන්නවා දැනට පළවෙනි කොවිඩ් සමයේදී ඉඳගෙන දැන් මේ දක්වා සෑහෙන කාලයක් මේ පෙර පාසල් අඛණ්ඩව වැහිලා තියෙනවා. ඉතින් ඒක දරුවන්ගේ මානසික ඒ වගේම කායික චිත්ත වේග මේ සියලුම සංවර්ධන කටයුතු සඳහා යම් ආකාරයක බලපෑමක් වෙනවා. මොකද ඒකට හේතුව තමයි දැන් අපි උතන දෙමව්පියෝ උනත් කල්පනා කරන්නේ මේ අකුරු ලියන කියන කතාවක්නේ. පෙර පාසල කියන්නේ මේ අකුරු ලියන කියන. ඒ අකුරු ලියන කියන කතාවකට පෙර පාසල සම්බන්ධ නැහැ. අපේ ගුරුවරු ඔක දන්නවා. ගුරුවරු දැනගත්තට දෙමව්පියන්ගේ ඉල්ලීම තියෙන උතන. ඉතින් මට මේ පණිවිඩය දෙන්න වීමත් බොහොම සන්තෝෂයි ඔබතුමාලට මට මේ අවස්ථාව සලසා දීම. ඉතින් එතකොට දැන් මේ ළමයින්ට සමාජය කියන එකක් නැහැනේ. දැන් ගෙදරනේ මේගොල්ලෝ දැන් ජීවත් වෙන්නේ. හුඟක් වෙලාවට. ඉතින් එතකොට සමාජානුයෝගයට ළමයා හුරු වෙන්නේ නැහැනේ. ඉතින් ඒක තමයි ප්‍රධානම මම දකින්න ගැටලුව. එකක්. අනිත් එක ක්‍රීඩාව තුලින් ක්‍රීඩා වගේ දේවල් කරනකොට ඒ ක්‍රීඩාව තුලින් ගොඩනැගෙන ගුණාංග තියෙනවා. ෂෙයා කරගෙන ඒ අයත් එක්ක කටයුතු කිරීම. සාමූහිකව යමක් කිරීම. එතකොට ඊට අමතරව හොඳ සෞඛ්‍ය පුරුදු. මේ ඔක්කොම කණ්ඩායමක් විදිහටනේ ගොඩනැගෙන්නේ. මුල්ලමාවිය සංවර්ධනයේ මූලික දේ තමයි උතන. ඉතින් ඒ ටික සිද්ධ වෙන්නේ නැහැ ගෙදර හිටියට. හැබැයි ගෙදර හිටියොත් සිද්ධ වෙන එක දෙයක්. පළවෙනි කොවිඩ් කාලේ ඔය දැන් අපි ගත්තාම ගෙවල් වල දෙමව්පියෝ ඔක්කොම හිටියානේ. දෙමව්පියෝ හිටියා, අයියලා අක්කලා හිටියා, සහෝදර සහෝදරියෝ හිටියා. ඉතින් එතකොට ඒ කාලය තුලදී අනිවාර්යයෙන්ම මේ නිවස පාදක ඉගෙනුම් ක්‍රියාවලිය කියන එක නම් හොඳටම සිද්ධ වුණා. දැන් අපි දන්නවා ඒකත් අනිවාර්ය අවශ්‍යතාවයක් නිවස පාදක ඉගෙනුම් ක්‍රියාවලිය කියන එක.
ඒක කොවිඩ් වලට කලින් සිද්ධ වුණේ නැහැ කියනවා නෙමෙයි මම. හැබැයි යම් අඩුවක්. ඒ කියන්නේ ගෙදර කට්ටිය ඔක්කොම එකට රැඳුන්නේ නැහනේ. දැන් මේ දෙවනි කොවිඩ් සමයේදී තමයි මේ ගෙවල් වල ඉන්න කට්ටිය වැඩට යන්න ගත්තා, ළමයි තනි වුණා, ඒ වගේ ප්‍රශ්න ගොඩකට මුණ පාන්න සිද්ධ වුණා. ඉතින් ඒ හින්දා මම හිතනවා, මම විශ්වාස කරනවා මේ යම් බලපෑමක් උණයි කියන එක පෙරපාසල් වැසී යාම නිසා. අධ්‍යක්ෂතුමනි දැන් ඇතැම් අය තුළ තිබෙන අදහස් අනුව ගත්තහම මේ කොවිඩ් වසංගතය මේ වෛරසය විශ්වලාගත්තු ආශිර්වාදයක් වුණා මේ පුංචි දරුවන්ට, පෙර පාසල් වයස දරුවන්ට එහෙම වුණා කියලා. ඒ කියන්න හේතුව තමයි ඇතැම් අයගේ අදහසක් තිබෙනවා මේ වයසේ දරුවන්ව අධ්‍යාපනයකට යොමු කිරීම, විධිමත් අධ්‍යාපනයකට යොමු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මේ කාලේ තියෙන ඕනේ කෙලිදෙලින් දුවලා පැනලා සෙල්ලම් කරලා අම්මා තාත්තා එක්ක ආදරෙන් ඉන්න, පවුලේ අය අයියලා අක්කලා එක්ක ඉන්න තමයි දරුවන්ට තියෙන්න ඕනේ. නැතුව මේ ක්‍රමය හරියන්නේ නැහැ කියලා ඇතැම් අය තර්ක කරනවා. මේ පිළිබඳව මත තිබෙනවා. මොකද්ද ඔබතුමාගේ මත පෙර පාසල් ක්‍රමය අත්‍යවශ්‍යද? පෙර පාසල් ක්‍රමය අත්‍යවශ්‍යයි. හැබැයි ඔය දෙමව්පියෝ හිතන જાතියේ වැඩ කරන්න නෙමෙයි. ඒ කියන්නේ මේ උගන්නන වැඩේ කරන්න, පාසලේ කරන්න යන වැඩ ටික කරන්න නෙමෙයි පෙර පාසල තියෙන්නේ. පෙර පාසල ළමයා සකස් කරන්න තිබිය යුතු ස්ථානයක්. පෙර පාසල් අධ්‍යාපනය අවශ්‍යයි. දැන් දියුණු රටවල් ගත්තාම විශේෂයෙන්ම ස්කැන්ඩිනේවියානු රටවල්, ෆින්ලන්තයේ තමයි හොඳම පෙර පාසල් අධ්‍යාපනයක් තියෙන්නේ. එතකොට ආසියානු රටවල් ගත්තොත් අපි ඉන්දියාවේ නැහැ. සාමාන්‍යයෙන් ජපානය, ඊට පස්සේ කොරියාව, ඊට පස්සේ දැන් ඉස්සරහට හොඳටම ඇවිල්ලා තියෙනවා වියට්නාමයේ වගේ රටවල් වල පෙර පාසල් අධ්‍යාපනය. ඉතින් එතකොට ඒ තුල හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ ඔය කියන අපි අපේක්ෂා කරන දේවල් නෙමෙයි. අපි අපේක්ෂා කරන්නේ විභාගයි උයන්විල්ලයි. එච්චරයි. ඒක පෙර පාසල තුල සිද්ධ විය යුතු දෙයක් නෙමෙයි. ඒක පැහැදිලිවම මට කියන්න ඕනේ මේ අවස්ථාවේදී. ඔව්. දැන් අපි මෙහෙම නම් කළාට මොන්ටිසෝරි යවනවා කියන කෙනේ සාමාන්‍ය හුරු වචනේ අපේ රටේ බොහෝ දෙනෙක් කතා විභාගයේදී අපේ අම්මලා කියන්නේ මොන්ටිසෝරි යැවීම ගැන. ඉතින් මේ මොන්ටිසෝරි ක්‍රමය ගැන තමයි අපි මේ කතා කරමින් ඉන්නේ. ඔබ කියනවා නම් අධ්‍යක්ෂතුමනි මේ දෙමව්පියෝ ඇතැම් අය බලාපොරොත්තු වෙන විදිහේ ඉගැන්වීම නෙවෙයි මේ ක්‍රමය තුල තිබිය යුත්තේ කියලා පෙර පාසල් අධ්‍යාපනය මත මේ මුල් ළමාවිය සංවර්ධනය කරන කාලය තුල දරුවන්ට දිය යුත්තේ මොන වගේ අත්දැකීම්ද? ඔව්, දරුවන්ට සාමාන්‍යයෙන් දිය යුත්තේ අත්දැකීම් තුලින් ඒගොල්ලන්ට ඉගෙන ගන්න ඕනේ කරන පසුබිම හදන එක විතරයි කරන්න වෙන්නේ. දැන් උදාහරණයක් ගත්තාම අපේ මාර්ගෝපදේශ සංග්‍රහයක් අපිත් සකස් කරලා තියෙනවා බස්නාහිර පළාත තුල. ඒකෙදි මූලිකවම ගත්තොත් භාෂාමය කුසලතාවය, ගණිතමය සංකල්ප හා තාර්කික බුද්ධිය ගොඩනගන්න ඕනේ. පාරිසරික අවබෝධය ලබා දෙන්න ඕනේ. එතකොට ඊට අමතරව සාර ධර්ම පිළිබඳව දේවල් ඒ දරුවා තුළට ඇතුල් වෙන්න ඕන. හොඳ යහජීවන පුරුදු. එතකොට සෞඛ්‍ය පැත්ත, මේ හැම පැත්තකම උගන්නන එක නෙමෙයි කරන්න ඕන, අත්දැකීම් තුලින් ඒ අයට ලබා දෙන්න සලස්වන එක තමයි මේ පෙර පාසල් අධ්‍යාපනය තුළ මූලිකව සිදුවිය යුත්තේ. හරි, මේ පැහැදිලි කර ගැනීම ඉතාමත්ම වැදගත්. මොකද දැන් මේ අධ්‍යක්ෂතුමන්ගේ පැහැදිලි කිරීමත් එක්ක පේනවා ඇතැම් අය තුළ මේ පිළිබඳව තියෙන අවබෝධය පිළිබඳව. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙනවා අර අකුරු ලියන කියන ඉස්කෝලෙන් ලැබෙන අධ්‍යාපනයේ වගේම එකක් පෙර පාසලකින් ලැබිතු සමහර වෙලාවට සමහර දෙමව්පියෝ ඒ හින්දාම මොන්ටිසෝරිය මාරු කරනවා. එහෙම අවස්ථාත් අපි අහලා දැකලා තියෙනවා ඕන තරම්. හොඳයි, මේ එක මේ පිළිබඳව රජයේ මැදිහත්වීම, අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීම සහ ඒ පිළිබඳ නියාමනයේ යාන්ත්‍රණය ගැනත් අපි කතා කරන්න ඕනේ. මේ රට තිබෙන සියලුම පෙර පාසල්, මොන්ටිසෝරි විවිධ පෙර පාසල් තියෙනවානේ. දැන් ප්‍රාථමික අධ්‍යාපනයේ සඳහා ගත්තාම ජාත්‍යන්තර මට්ටමේ පහසුකමුත් ලංකාවේ තියෙනවා. ජාත්‍යන්තර කියන සන්නාමයේ යටතේ පවත්වාගෙන යන, නමුත් ඇත්තටම ජාත්‍යන්තර පහසුකම් නැති තැනුත් තියෙනවා. ඉතින් මේවා ඔක්කොම දැන් එක තැනකට වැටිලා තියෙන්නේ. මේ පිළිබඳව නියාමනයක් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා විධිමත් නියාමනයක් සිද්ධ වෙනවාද? ඔව්, දැන් මෙහෙමයි. දැන් මේ මුලින්ම මම කියන්න ඕනේ පෙර පාසල් විෂය පළාත් සභාවල ඒකක තියෙනවා. පළාත් සභාවල සමගාමී ලැයිස්තුවේ තියෙන විෂයක්.
එතකොට පෙර පාසල් හැම පෙර පාසලක්ම ලංකාවේ හැම පළාත් සභාවකම අපේ වගේ ඒකකත් එක්ක නියාමනය වීමක් සිද්ධ වෙනවා. ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ තියෙන රාජ්‍ය අමාත්‍යාංශය මැදිහත් වෙලා තමයි සිද්ධ කරන්නේ. ඉතින් එතකොට මේ පෙර පාසල් වලට රාජ්‍ය මැදිහත් වීම ගත්තාම ඉතාමත් ඉහළින් පහුගිය කාලේ සිද්ධ වුණා. රාජ්‍ය අමාත්‍යාංශයක් හැදුවා පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳව. එක පැත්තක්. අනිත් පැත්ත ගත්තාම සෑම පළාත් සභාවකම මේ පෙර පාසල් නියාමනයේ අධීක්ෂණය හා පරිපාලනය සඳහා ව්‍යුහයන් ගොඩනගලා තියෙනවා. ඉතින් ඒ නිසා ඊට අමතරව සෞභාග්‍ය දැක්ම රාජ්‍ය ප්‍රතිපත්තියේ පැහැදිලිවම පෙර පාසල් සම්බන්ධයෙන් යම්කිසි ප්‍රතිපත්තියක් හොඳ ප්‍රතිපත්තියක් ගොඩනගලා ඒක ප්‍රාථමික අධ්‍යාපනය හා ඒකාබද්ධ කරන්න තමයි රාජ්‍ය අමාත්‍යාංශය ගොඩනගලා ඇමතුමෙක් පත් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා රාජ්‍ය මැදිහත් වීම පිළිබඳව ප්‍රශ්නයක් නෑ මෙතන. විශේෂයෙන්ම මේ පෙර පාසල තුල කළ යුතු දේ නොකළ යුතු දේ කියන එක අපි අඳුන්වලා දෙන එක තමයි දෙමව්පියන්ට මූලිකවම කළ යුත්තේ. ඒක තමයි මූලිකවම විය යුතු එකම කාරණය. ඒ නිසා මේ රාජ්‍ය මැදිහත් වීම ඕනවටත් වැඩිය තියෙනවා. හැබැයි ගුරුවරුන්ගේ පැත්තෙන් ගත්තාම ගුරුවරුන්ට යම් කිසි ආකාරයක දීමනාවක් මම හිතේ ඉදිරියේදී ලබා දෙවි. ඉතින් ඒ වගේ දිරිගැන්වීම් කරන්න ඕනේ. ඊට අමතරව සමහර පළාත් පාලන ආයතන තියෙනවා. ඒගොල්ලෝ පෙර පාසල් පවත්වාගෙන යනවා. ඉතින් ඒවා පෙර පාසල් පවත්වාගෙන යන එක හොඳයි. හැබැයි දුප්පත්ම කර කියා ගන්න අවස්ථාවක් නැති අඩු ආදායම් ලාභීන් සඳහා පෙර පාසල් ඒගොල්ලෝ පටන් අරගෙන පවත්වාගෙන යනවා. ඒක හොඳ ක්‍රියාවක්. හැබැයි මුළුමනින්ම පෙර පාසල් පද්ධතියම ඒ රාජ්‍ය ආයතන වලට අනුබද්ධ කරලා ගන්න ගියොත් අපිට මේක ලොකු අවුලක් වෙනවා. ඉතින් අපිට කරන්න පුළුවන් දේ තමයි ඒ පවතින පෙර පාසල් අඩු ආදායම් ලාභීන් ඉන්න කරන ප්‍රදේශවල තියෙන පෙර පාසල් වලට ආධාර ලබා දෙන්න. දැන් විශේෂයෙන්ම කොළඹ නගර සභාවේ මේ වගේ වැඩපිළිවෙලක් තියෙනවා. ඒකේ තියෙනවා පෙර පාසල් ව්‍යුහ දෙකක්. එකක් තමයි නගර සභාවේ පෙර පාසල්, අනිත් එක තියෙනවා ආධාර දෙන පෙර පාසල් කියලා. අන්න ඒ වගේ ව්‍යුහ තුල අපිට පුළුවන් නම් පෙර පාසල් වලට යම් කිසි ආකාරයක සැලකිල්ලක් කරන්න ඒක ඉතාමත් වැදගත් වෙනවා කියලා මම හිතනවා. ඔව් අධ්‍යක්ෂතුමනි දැන් මේ රටේ මේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා නිදහස් අධ්‍යාපනය අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ මුදල් නොගෙවා අධ්‍යාපනය ලබා ගැනීම සෞඛ්‍ය අධ්‍යාපනය ආදී පහසුකම් රජයක් මගින් සපයනවා. නමුත් අපිට බොහෝ සෙයින් දක්නට ලැබෙන්නේ ඔබ කියපු කාරණාවත් එක්ක මේක මතු කරන්නේ මම බොහෝ සෙයින් දක්නට ලැබෙන්නේ මේ මුල්ලමාවිය සංවර්ධනය සඳහා තියෙන පෙර පාසල් ක්‍රමය ඇතුලේ මුදල් ගෙවලා දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ ක්‍රමය. එතකොට ඒ අතරේ ඔබ කිව්වා වගේ පළාත් පාලන ආයතන හැම ලංකාවේ බොහෝ පළාත් පාලන ආයතනවල අපත් දකිනවා පවත්වාගෙන යන පෙර පාසල්. හැබැයි ඒවා ප්‍රමාණවත්ද සහ ඒවා අනිකුත් පෞද්ගලිකව පවත්වාගෙන යන ආයතනත් එක්ක තරගකාරී මට්ටමක තියනවාද පහසුකම් සහිතද මේ ආදී කාරණා තිබෙනවා සොයා බැලිය යුතු. ඒ නිසා පෙර පාසල් ක්‍රමය තුලත් පාසල් අධ්‍යාපනයේ වගේම වැඩි ඉඩක් දිය යුත්තේ මේක සේවයක් විදිහට මේ ලබා දෙන මේ ජනතා දරුවන්ට මේ ලබා දෙන අවස්ථාවක් විදිහට නෙමෙයිද කියලා මම ඔබෙන් ඇහුවොත්. ඔව් මෙහෙමයි අත්ත වශයෙන්ම විය යුත්තේ ඒක තමයි. නමුත් ඉතින් අපේ රට වගේ රටක් ගත්තාම අධ්‍යාපනය සඳහා අතිවිශාල ආයෝජනයක් අපි සිද්ධ කරනවා. දැන් මේ අවුරුද්දෙත් ඒ වගේ තමයි. ඉතින් ඒ නිසා පෙර පාසල් පද්ධතිය මගේ පුද්ගලික මතය තමයි පෙර පාසල් පද්ධතිය සඳහා දිරිදීම් දෙන්න ඕනේ. නමුත් රාජ්‍ය ව්‍යුහය ඇතුළට මේක ඇතුළට ගත්තොත් ඒ ගුරුවරුන්ගේ නිර්මාණශීලීත්වය රාජ්‍ය නීති වලට යටත් වීම එතකොට ඒ වගේ දේවල් සිද්ධ වෙනවනේ. ඉතින් එතකොට මේ ගුරුවරුන්ගේ නිර්මාණශීලීත්වයත් මොට වෙන්න ඉඩ තියෙනවා. මම විශ්වාස කරන්නේ ඒ සඳහා මූලිකවම අපි කළ යුතු දේ තමයි මේකට රාජ්‍ය අනුග්‍රහයෙන් යම්කිසි ආධාර මුදල් දෙන එක දැනට පරිපාලන නියාමන අධීක්ෂණය සිද්ධ වෙනවනේ. ඉතින් එතකොට ඒ වගේ ක්‍රමවේදයකට ඒ වගේ මොඩල් එකකට යන එක තමයි සුදුසුයි කියලා මට හිතෙන්නේ. ඕනම දෙක මුල ශක්තිමත් නම් මැද අග පිළිබඳ අපිට විශ්වාසයක් තබා ගන්නට පුළුවන්. ජීවිතෙත් එහෙම තමයි. මුල හොඳ පදනමක් දාගත්තොත් ඉදිරි ගමන
හොඳින් සාර්ථක වෙලා තිබෙනවා ඒ බොහෝ දෙනෙකුගේ. හැබැයි ඒ අතරේ කතා තිබෙනවා අප අසා තිබෙන ඇතැම් වෙලාවට මේ කියන්නේ මම මොන්ටිසෝරියකටවත් ගිහිල්ලා නැහැ. ශිෂ්‍යත්වයේ ෆේල් එක්ක ශිෂ්‍යත්වයේ කරලත් නැහැ. හැබැයි අද වෙනකොට රටේ ආචාර්ය මහාචාර්යවරුත් එහෙම බිහි වෙච්ච අය ඉන්නවා. මේ සියල්ලට අවධානය දෙමින් තමයි අපි මේ රට ක්‍රියාත්මක වන පෙරපාසල් අධ්‍යාපන ක්‍රමය පිළිබඳව ප්‍රමුඛත්වයේ දෙමින් කතා කරන්නේ බස්නාහිර පළාත් පෙරපාසල් අධ්‍යක්ෂක ඒ වගේම නොවිධිමත් අධ්‍යාපනය හා වෘත්තීය මාර්ගෝපදේශනය පිළිබඳව සහකාර අධ්‍යක්ෂ මහින්ද කොරිතුවක්කු මහතා එක්ක තාම වැදගත් වෙන කාරණා කීපයක් පැහැදිලි කරගන්න ලැබුණා. අධ්‍යක්ෂතුමනි මම ඊළඟට ඔබෙන් විමසන්නට කැමති දැන් මේ පෙරපාසල් අධ්‍යාපන ක්‍රමය තුල විතාම වැදගත් ගුරු භූමිකාව මෙතනදී දැන් කාලයක් අපිට මතකයේ තිබෙනවා අර රැකියාවක් බලාපොරොත්තු වෙනලා එක්කොට ලැබුණාම එම නැත්තම් කරන්න පහසු ගෙදර ඉඳන් වුණත් කරන්න පුළුවන් ගෙදර පොඩියට මොන්ටිසෝරියක් පටන් අරගෙන කරන් යන්න පුළුවන් නිසා තරුණියකට මේක සුදුසු දෙයක් විදියටත් දෙමව්පියොත් අනුමත කරන නිසා වැඩිහිටියොත් අනුමත කරන නිසා එහි ගෞරවනීය බවකුත් තිබෙන නිසා එහෙම කරගෙන යන අවස්ථා පිළිබඳව අදටත් තියෙන්න පුළුවන් මේ ක්‍රමය. ඉතින් මේක මේ ඔබ බලාපොරොත්තු වෙන පෙරපාසල් අධ්‍යාපනයේ ක්‍රමය හා සැසඳෙනවාද? එහෙම නැත්තම් ඒ සඳහා මොකද්ද ගෙන යන වැඩපිළිවෙල කොහොමද මේවා සිද්ධ විය යුත්තේ? ලියාපදිංචිය ගුරුවරයාගේ සුදුසුකම් ගුරුවරයාට ලබා ගත යුතු අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව මේ ආදී කාරණා ගණනාවක් මේ ඇතුලේ තියෙනවා. අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. ඔබතුමා ඒ ගැන මතක් කරේ කොහොඳයි. කලින්ම ඔය ප්‍රශ්නෙට කලින් කතා කරන්නේ මොන්ටිසෝරියකටවත් ගිහිල්ලා නැහැ කියලා. ඒ වුණාට දැන් මොන්ටිසෝරියකටම තමයි යන්න ඕනේ. පස්සේ අර මං කිව්වේ ළමයාගේ බුද්ධිය වර්ධනය වෙනවා කියලා. පූර්ව ළමාවිය සංවර්ධනය වුණොත් තමයි ඔය කියන හැමදේම සිද්ධ වෙන්නේ. ඇත්තම කතාව. නිවසෙන් ලැබෙන නිවස පාදක ඉගෙනුම් ක්‍රියාවලිය, ඊට පස්සේ පෙරපාසලෙන් ලැබෙන පෙරපාසල් අධ්‍යාපනය. තවත් ඉදිකින් කියනවා නම් පෙරපාසල් අධ්‍යාපනය කියන්නේ මේ දෙමව්පියෝ මේ අපේක්ෂා කරන පෙරපාසල් අධ්‍යාපනය නෙමෙයි, මේ අකුරු ලියන කියන එක නෙමෙයි. මේ බ්‍රේන් කැපැසිටි එක කියන්නේ මොලේ සෛල වර්ධනය කියන එක වැඩි වුණොත් තමයි ඒ ළමයාට අපි හිතමුකෝ ශිෂ්‍යත්වයේ ෆේල් වෙයි. ශිෂ්‍යත්වයේ එච්චර ගණන් ගන්න එකක් නෙමෙයිනේ. ශිෂ්‍යත්වයේ පාස් වෙනවා ෆේල් වෙනවා. ශිෂ්‍යත්වයේ පාස් වෙන ඔක්කොම O level හොඳට පාස් වෙන්නෙත් නෑ. ශිෂ්‍යත්වයේ පාස් වෙන ඔක්කොම A level පාස් වෙන්නෙත් නෑ. ශිෂ්‍යත්වයේ පාස් වෙන ඔක්කොම කැම්පස් යන්නෙත් නෑ. එහෙම එකක් තියෙනවා. හැබැයි පූර්ව ළමාවිය හොඳට සංවර්ධනය කරොත් ඔය අපි කියන්නේ සමහර අය ඉන්නේ සමහර දැන් අද විශාල බුද්ධිමතුන් ඉන්නවා. පූර්ව ළමාවිය ප්‍රාථමික අධ්‍යාපනයේ බොහොම ටිකක් එක්තරා මට්ටමකට කඩාකප්පල් වුණා. හැබැයි දැන් ඉතාමත් වේගෙන් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලොන්ගේ පූර්ව ළමාවිය සංවර්ධනය කියන එක හොඳටම වෙලා තියෙනවා. මම කැමතියට මෙහෙම එකාසු කිරීමක් කරන්න. ඒක මම හිතන්නේ දැන් ඔබතුමා කරන මේ පැහැදිලි කිරීමත් එක්ක ඇතැම් වෙලාවට මේ මම කියන කාණ්ඩයේ අය එහෙම අපි බලාපොරොත්තු වෙන දේ පෙරපාසලකට නොගිහින් තියෙන්න පුළුවන්. හැබැයි ඒ තුලින් ලැබිය යුතු අත්දැකීම් සම්භාරය ඒ දැනුම ඒ අයට ලැබිලා තිබෙනවා. ගෙදර ඇතුලේ පරිසරය ඇතුලේ ඒ ළමාවියේදී ලැබිලා තිබෙනවා. ඒ නිසා තමයි අද මේ තැන ඉන්නේ. ඒ හින්දා අපිට මේක බැහැර කරන්න බෑ නේද අධ්‍යක්ෂ? පැහැදිලිවම. මොකද මේ අර ඔබට මම කිව්වේ පරිසරය තුලින් අත්දැකීම් තුලින් ඒවා ලබා ගන්න සලස්වන්න ඕනි කියලා. ඉතින් ඒවා වුණාම තමයි නිතැතින්ම ඔය කියන සාධන මට්ටම අපේක්ෂිත මට්ටම කරා පුද්ගලයා ළඟා වෙන්නේ. ඒක එකක්. ඊළඟට ඔබතුමා අහපු දෙවෙනි ප්‍රශ්න තමයි ඔය දැන් මොනවාක්වත් කරගන්න බැරි වෙලා ඉන්න කට්ටිය එහෙම යුගයක් තිබ්බා. හැබැයි දැන් නම් ලංකාවේ කොහෙවත් එහෙම නැහැ. නියමිත නිශ්චිත සුසුකම් තියෙන්න ඕනේ. නිශ්චිත ප්‍රමිතීන් තියෙන්න ඕනේ. ප්‍රමිතීන් නැති තැන් ඇති. හුඟක් වෙලාවට දැන් මගේ බස්නාහිර පළාත ගත්තොත් බස්නාහිර පළාතේ දැන් උතුරු කොළඹ මැද කොළඹ වගේ ප්‍රදේශ තමයි මට නිකන් ලොකුවටම ප්‍රශ්නයකට තියෙන්නේ. ඒ කියන්නේ ඉඩකඩ නැහැ. එතකොට ළමයින්ට සෙල්ලම් ප්ලේ ඒරියා එකක් හදාගන්න විදියක් නැහැ. එතකොට පැක් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. නැත්තේ නෑ. නමුත් ගුරුවරුන්ගේ සුසුකම් ගත්තොත් හැම කෙනෙක්ම වගේ අධ්‍යාපන පොත්සාතික පත්‍ර සාමාන්‍ය පෙළ භාෂාවයි ගණිතයයි සමත් වෙලා තියෙන්න ඕනි. එතකොට උසස් පෙළක් තියෙන්න ඕනේ. නැත්නම් ඒ අයට ඩිප්ලෝමා එකක් තියෙන්න ඕන පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳව. අන්න ඒ වගේ මොනවා හරි ස්ටෑන්ඩඩ්ස් වගේක් තියෙනවා. ඉතින් ඒවා ජාතික මට්ටමේ තීන්දුව කරන්නේ පෙරපාසල් අමාත්‍යාංශය, රාජ්‍ය අමාත්‍යාංශය
යම් කිසි ආකාරයකට නිර්ණායක සපයලා තියෙනවා. ඊට කලින් ජාතික ළමා ලේකම් කාර්යාලය අපිට උපදෙස් දුන්නා. අනිත් වෙන එකක් නෙමෙයි. දැන් පෙර පාසලේ භාවිතා කරන්න ඕනේ ඩෙස් එකේ පුටුවේ ප්‍රමාණය පවා ජාතික ළමා ලේකම් කාර්යාලයෙන් අපිට දීලා තියෙනවා. සියල්ලටම ප්‍රමිතියක් තියෙනවා. ඒ ඉස්සර නම් ඔය ඩෙස් එකක බංකුවක වාඩි වෙලා මොනවා හරි කරන්න පුළුවන්. දැන් එහෙම බෑ. අපි නියාමනයක් කරන්නේ අන්නේ ඒවයි. එහෙම නියාමනයක් සහිතව සහ මේ සංවිධානාත්මක බවකින් තමයි මේ පෙරපාසල් ක්ෂේත්‍රයේ මේ පෙරපාසල් අධ්‍යාපනය මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට හිතූ විදිහට පෙරපාසල් පටන් ගන්න සිල්ලර කඩ ආරම්භ කරනවා වගේ කරන්න බෑ මේ කටයුත්ත. මම හිතන්නේ ඒ ගැන දෙමව්පියොත් දැනුවත්ව ඉන්න එකත් වැදගත්. අර හැමතිස්සෙම අපි නැවත අවධාරණය කරන කාරණාවක් මේ තුළ තිබෙනවා. ඇතැම් වෙලාවට ඔබ හිතේ මවාගෙන ඉන්න අධ්‍යාපනය නෙවෙයි පෙරපාසල් අධ්‍යාපනය කියන එක විශේෂයෙන් අවබෝධ කර ගැනීම මෙහිදී අතිශය වැදගත් කාරණාවක් වෙනවා. මේ අතරේ අධ්‍යක්ෂතුමනි දැන් මේ විදිහට පෙරපාසල් පවත්වාගෙන යන ගුරුවරියන් විශේෂයෙන් මේ ඉන්නේ ලංකාවේ මේ අය මේ කොවිඩ් බසංගතයත් එක්ක අධික දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. දැන් මාර්ගගත ක්‍රමයට ඔන්ලයින් ක්‍රමයට පාසල් අධ්‍යාපනය එහෙම ලබා දුන්නට ඔන්ලයින් මොන්ටිසෝරි වල උගන්වන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවානේ. ඔය කියන ක්‍රමයට නම් බෑ. ඔන්ලයින් උගන්වනවා නම් ඒක මේ කියන ක්‍රමයට බොහෝ විට වෙනස් විය හැකියි. ඉතින් එතකොට ඊළඟට ගත්තහම මේ අයගේ ජීවිත පවත්වාගෙන යන්නත් ඕනේ. ආදායම් මාර්ග ගැන හිතලා තිබෙනවා. මේවා ගැන අවධානය යොමු කරලා තිබෙනවාද? ඔව් මෙහෙමයි. දැන් ඇත්තටම මේ පෙරපාසල් පද්ධතිය ගුරුවරු බොහෝම අසරණ වෙලා ඉන්නේ. ඒක එක පැත්තක්. මොකද ඒකට හේතු දෙකක් තියෙනවා. දැන් සමහරක් අය ලොකු මුදලක් දීලා කීමනී ගෙවලා ආයතන අරගෙන පවත්වාගෙන යනවා. ඉතින් ඔය පළවෙනි කාලේ නම් සමහර විට ඒ අයිති අය කියපු දෙයක් තමයි අපිට කුලිය ඕනේ නැහැ අපිට මාසයක් දෙකක් ඉන්න පුළුවන් කියලා. දැන් ඉතින් ඒ අයත් මේක ඉල්ලන්න පටන් ගන්න තියෙනවා. එතකොට එතන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ගුරුවරුන්ගේ ආදායම් මාර්ග ඇන හිටලා තියෙනවා. ඉතින් ඒ නිසා මේක ඉතින් අපිට වෙන කළ හැකි දෙයක්වත් නැහැ. දැන් අපි පෙරපාසල් විවෘත කරා කියමුකෝ. ඔය කියන විදිහට. එතකොට මේ මීටරේ පරතරේ තියාගන්න පුළුවන් කමක් නැහැ ළමයිත් එක්ක. ළමයාගේ සෞඛ්‍යයටත් මේක අහිත කරයි ටීචර්ගේ සෞඛ්‍යයටත් අහිත කරයි ටීචර්ගේ පවුලේ පැතිරීමත් වෙන්න පුළුවන්. ඉතින් මේක බැලන්ස් කරන්න හරි අමාරු කාර්යයක්. ඉතින් මම පිළිගන්නවා මේ යම් ආකාරයකට ඔබතුමා කිව්වා වගේ ඔන්ලයින් එක. ඔන්ලයින් නම් පූර්ව ළමාවිය සංවර්ධනය කරන්න බෑ ඔන්ලයින් වලින්. කොහොමද දල මාංශ පේශීන් ඊට පස්සේ එතකොට ශාරීරික වර්ධනය එතකොට ඇක්ටිවිටි බේස් ක්‍රියාකාරකම් පාදක වැඩ ඔන්ලයින් වලින් කරන්න බෑනේ. දැන් හැබැයි මේ ඔන්ලයින් පස්සේ හරියට යනවා කට්ටිය. මේක ඔන්ලයින් නෙමෙයි. ඔන්ලයින් වලින් පූර්ව ළමාවිය සංවර්ධනය කරන්න පුළුවන් නම් අපිට කලින් සංවර්ධනය කරපු රටවල් තියෙවි. ක්‍රියාකාරකම් තුලින් අත්දැකීම් තුලින් තමයි මේ පූර්ව ළමාවිය සංවර්ධනය කළ හැක්කේ. ඉතින් මේ ඔන්ලයින් කියන එක මිත්‍යාවක්. ඔන්ලයින් හොඳයි සාමාන්‍යයෙන් මම හැමදාම කියන දෙයක් තමයි මේ දැනුම තියෙන කට්ටියට ඒක එක්කාසු කරගන්න දෙන්න පුළුවන් ඔන්ලයින් ක්‍රමය. දැන් ආචාර්ය උපාධි කරන කට්ටිය ඒ වගේ අයට හොඳයි මේක. ඉතින් ඔන්ලයින් වල අත්දැකීම් ලබා ගන්න බැහැනේ. දැන් අපි ගමුකෝ ඉස්කෝලවල විෂයක් ගත්තත් අපි විද්‍යාව ප්‍රැක්ටිකල් එක ගන්නකො. ප්‍රැක්ටිකල් එක ඔන්ලයින් පෙන්නයි ටීචර් කරලා. ඉතින් ළමයාට අත්දැකීම් එන්නේ නැහැනේ. ළමයට අත්දැකීමක් එන්නේ නැහැ. ළමයා කරන්න එපයි කළ දෙන්නේ මතක තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ඔන්ලයින් කියන එක ඕක මේ දෙමව්පියෝ ඉතින් පස්සේ හඹාගෙන යනවා දැන් මුකුත් නැති කාලේ හින්දා. ටීචර්ලත් ඉතින් ඕක එහෙමේ කරනවා. දැන් මට වාර්තා වුණා දෙමව්පියෙක් කතා කරා මේ ටීචර් දෙන print out ටික ගන්න සතියකට 1800ක් වැය වෙනවලු. කලර් print outs. ඉතින් ඒක තේරුමක් නැහැ. ඉතින් මේ ඔක තේරුම් ගත්ත දෙමව්පියොත් ඉන්නවා. ඉතින් ඒ නිසා මේ අපි බලන්න ඕනේ පුළුවන් තරම් මේ පෙරපාසල් පද්ධතිය විවෘත කිරීම තුල දරුවාට මේ පූර්ව ළමාවිය සංවර්ධනයට අවස්ථාව දෙන එක මිස ඔන්ලයින් පසුපසහබා යාම නෙමෙයි. මම හිතනවා මම විශ්වාස කරනවා දැන් මේ එන්නත් කරණයත් එක්ක දැනට යම් මට්ටමක ඇත්තටම අඩුවීමක් තියෙනවනේ. එහෙම අපිට ওই කාලය දීලා තියෙනෙත් මගේ හිතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අපි නෙමෙයි අධ්‍යාපන අමාත්‍යාංශයත් නෙමෙයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමානේ මේකේ බලධාරීත්වය තියෙන්නේ.
ඉතින් එතුමා කියන විදිහට තමයි මේ සියල්ල සිද්ධ විය යුත්තේ. ඉතින් අපිට සෞඛ්‍ය පිළිබඳව දත්ත අපි ගාව නැහැනේ. පැතිරීම් පාලනය කරන්න ඒවා සියල්ල තියෙන්නේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමා සතුව. ඉතින් ඒ අනුව එයා දෙන නිර්දේශ තමයි අපි ක්‍රියාත්මක කළ යුත්තේ. ඔව්. දැන් මේ වන විට රටේ බොහෝ කටයුතු සිදුවන නිසා ඉදිරියේදී පාසලුත් ආරම්භ වෙන නිසා දැන් අධ්‍යක්ෂතුමනි අප්‍රේල් 19 වගේ වෙනකොට සියලු ශ්‍රේණි ආරම්භ බස්නාහිර පළාතේ පවා ආරම්භ කරන්න සූදානම්. එතකොට සියල්ල සිදු වෙනවා නම් තවදුරටත් පෙර පාසල් පමණක් නොපවත්වා ඉදීම ප්‍රායෝගික වෙනවාද? ඒක සාධාරණද කියන ප්‍රශ්නයක් මෙතනදී තියෙනවානේ. ඔබ හිතන ආකාරයට ඔබට මම දන්නවා මෙතන නිශ්චිත පිළිතුරක් දෙන්න බෑ මේ දිනවකවානු සහිතව අහවල් දා වෙනකොට අපි පටන් ගන්නවා කියන සාධකය දෙන්න බෑ. නමුත් මේ පසුබිම ඇතුලේ පටන් ගන්න බැරිද කියන එකයි මම අහන්නේ. බොහෝ වෙලාවට මට හිතෙන විදිහට ප්‍රාථමික අධ්‍යාපන අංශත් විවෘත කිරීමත් එක්ක මේක අපිට විවෘත කරගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. අපි විශ්වාස කරනවා. හැබැයි රජයකටවත් අපිටවත් මේ නිශ්චිත ඉලක්ක දෙන්න පුළුවන් කමක් නැහැ. මේ වෛරසයක් එක්කනේ මේ කාර්යය කරන්නේ. පැතිරීම පාලනය වුණොත් දැනට අපිට අත්දැකීම් තියෙනවා මේ වෙන පළාත්වල දැනට මේ පද්ධතිය යම් මට්ටමකට ගෙනියනවනේ. දැන් බස්නාහිර ඝනත්වය වැඩි. ඉතින් ඒ නිසා මම හිතනවා මම විශ්වාස කරනවා අපිට මේ නිශ්චිතව ප්‍රකාශිත දිනේදී අපිට මේක ආරම්භ කරගන්න පුළුවන් වේවි කියලා. හොඳයි. ඒ එක්කම අපි කතා කරා මේ පෙර පාසල් පවත්වාගෙන යාමේදී ඒවා ලියාපා කියන්නේ ගුරුවරුන්ට තිබෙන්න ඕනේ සුදුසුකම් මේ සඳහා තිබෙන පාඨමාලා හදාරලා සහතික පත්‍ර හිමි අය වෙන්නට ඕනේ. ඒ කියන්නේ ඒ පිළිබඳ සහතිකලත් අය බවට පත් වෙන්න සුදුසුකම්ලත් අය බවට පත් වෙන්න. ඒ වගේම පළාත් සභාව තුල සෑම පෙර මේ පළාත තුල තිබෙන සෑම පෙර පාසලක්ම පළාත් සභාව තුල ලියාපදිංචිද නැතුව ක්‍රියාත්මක වෙන පෙර පාසල් තිබෙනවාද? එතකොට ලියාපදිංචි වීම ඇතුලේ ලැබෙන සුවිශේෂ වරප්‍රසාද තිබෙනවාද? ඒ මොනවාද? මේ කාරණා ගැන මම දැනගන්න කැමතියි. දැන් මෙහෙමයි. සෑම පෙර පාසලක්ම ලියාපදිංචි කියලා කියන්න බෑ. එහෙම නැති ඒවා තියෙනවා. දැන් ඔබ මගෙන් පෙරලා ප්‍රශ්න කරයි ওই ජාත්‍යන්තර කියන ඒවා ලියාපදිංචිද කියලා. ඔව්. ජාත්‍යන්තර පෙර පාසලුත් අපේ ලියාපදිංචි. එතකොට ඇයි ලියාපදිංචි නොවෙන්නේ මොනවද? ලියාපදිංචි නොවෙන්නේ අර මං ඉහත කිව්වේ මෙහෙම එකක් මොකද්ද සාමාන්‍යයෙන් ප්‍රමිතියට නැති ඒවා. එහෙම 14ක් තියෙනවා. දැන් ඉඩකඩ පහසුකම් නැති ඒවා. ඒ වගේ දේවල් වලට අපිට පහසුකම් දීලා අපේ පළාත් සභාව තියෙන කාලේ ගරු පළාත් සභා මන්ත්‍රීතුමන්ලා යම් යම් උපකරණ සපයලා සෙල්ලම් උපකරණ නැත්නම් ඒව සපයනවා. රාජ්‍ය මැදිහත්වීමෙන් සපයලා අපි ලියාපදිංචි කරනවා. හැබැයි අර ඉඩකඩ කියන එක නැත්නම් අපි ඒගොල්ලන්ට උපදෙස් දෙනවා වෙන තැනකට ගෙනියන්න. අන්න ඒ වගේ ප්‍රශ්න නිසා ලියාපදිංචි නොවන ඒවා තියෙනවා මිස නැත්නම් මගේ හිතේ 90%කට වැඩිය දැන් බස්නාහිර පළාතේ දල වශයෙන් පෙර පාසල් 3800ක් තියෙනවා. ඒ 3800 ලියාපදිංචි ඒවා. ලියාපදිංචි නැතිව අපි හඳුනාගෙන තියෙනවා සාමාන්‍යයෙන් 200ක් 150ක් වගේ ලියාපදිංචි නැති පළාත තුලම. ඉතින් හැම එකක්ම වගේ ලියාපදිංචි සෑම පළාත් සභාවකම මේක ක්‍රියාත්මක වෙනවා. ඉතින් මට දෙමව්පියන්ට කියන්න තියෙන්නේ මේ ලියාපදිංචි වෙච්ච පෙර පාසල් වලට දරුවෝ එවන්න කියන එකයි. ඉතින් ඒක තමයි අපිට කරන්න තියෙන්නේ දැන් ඕනෑම පළාත් සභාවක ලියාපදිංචි පෙර පාසල් තියෙනවා. ඒ පෙර පාසල් තුලට දරුවෝ යවනවා නම් හුඟක් වෙලාවට ඔය ගුරුවරුන්ගේ ප්‍රමිතීන් පිළිබඳව ඒවා අපි අධීක්ෂණය කරනවා. ගුරුවරුන්ට අපි යම් යම් ආකාරයකට පුහුණුවීම් දෙනවා. දැන් මේ ඒගොල්ලෝ සහතික පත්‍ර හෝ ඩිප්ලෝමා පාඨමාලා හදාරනකොට තිබිච්ච දැනුම නෙමෙයිනේ දැන් අලුත් දැනුම් වෙනවනේ. ඉතින් ඒවා පිළිබඳව අපි යාවත්කාලීන කරනවා. උදාහරණයක් විදිහට උපදේශනය, ඊට පස්සේ ප්‍රථමාධාර, සෞඛ්‍ය මේවා අලුතෙන් එනවනේ. මේවා පිළිබඳව අපි පොඩි සේවාස්ත සැසිතියලා හැම පළාතකම සමාන ඒ ඇතුළුව ඔය කිව්ව කාරණාව ඉතාමත් වැදගත්. මොකද ඩිප්ලෝමා එකක් හදාරලා මොනවා හරි පාඨමාලාවක් මේ සම්බන්ධව තිබෙන හදාරලා ආවට ඒ දැනුම අලුත් වෙනවාද? ඒ දැනුමට එක්කාසු වීම වෙනවාද කියන එක ඊළඟ කාරණාවනේ. ඒකට ඒ සඳහාත් අවස්ථා තියෙනවා කියන එක දැන් ඔබතුමා කතාවෙන් පැහැදිලි වුණා. ඒ එක්කම මේ ලියාපදිංචි වීම ඇතුලේ මේ පළාත් සභාව සහ රාජ්‍ය යාන්ත්‍රණයත් එක්ක ක්‍රියාත්මක වීම සඳහා යම් තැනකට එළඹීමත් එක්ක තිබෙන විශේෂ වරප්‍රසාද තියෙනවාද? දැන් අපි තුමු කොවිඩ් වසංගත තත්ත්වය කියලා එතනදී විශේෂත්වයක් තිබෙනවාද මේ විදිහට ලියාපදිංචි වෙලා ඉන්න පෙර පාසල් අපි හිතමුකෝ යම් සහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒ වෙද්දී අවස්ථාව ලබා දෙනවා නම් දෙන්නේ එයාට විතරද? සමස්තයටම දෙනවාද? මේ ආදී කාරණා ගැනයි මම ඔබෙන් මෙතන මෙහෙමයි. දැන් කොවිඩ් වසංගතය වගේ දෙයක් ගත්තාම
ඇත්තටම මේ ලියාපදිංචියකට දෙනවා කියලා ලියාපදිංචි නැති එකට දෙනවා කියලා එහෙම වෙන් කරන්න බෑ. දැන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය පෙර පාසල් රාජ්‍ය අමාත්‍යාංශය ඔය සිංක් දෙන එක උෂ්ණත්වමාන දෙන එක පොදුවේ දෙනවා හැම කෙනෙකුටම. ඇත්තට මේක කළ යුතුයි. මොකද මේක අනපේක්ෂිත තත්ත්වයක්නේ. ඉතින් අපි කිව්වේ එතකොට අපි එහෙම දීම තුල ලියාපදිංචි වීම සඳහා පෙළඹෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ඒ පෙළඹවීම උත්තේජනය කිරීම සඳහා තමයි අපි වැඩමුළු වැඩසටහන් කරද්දී ලියාපදිංචි පෙර පාසල් වල අය කැඳවන්නේ. නමුත් දැන් මේ අනපේක්ෂිත තත්ත්වයක් තමයි මේ උද්ගත වුණේ මේ කොවිඩ් වසංගතයත් එක්ක. ඉතින් එතනදී අපි එහෙම බෙදන එක හොඳ නැහැ. නමුත් ඒ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය පවා ඒ හැම කෙනෙකුටම වගේ ඒ වැඩේට අවශ්‍ය කරන පසුබිම අත් සෝද ගන්න උපකරණ ඒ වගේ දේවල් දෙනවා. හොඳයි මා අවසාන වශයෙන් ඔබෙන් විමසන කාරණාව කෙටි පැහැදිලි කිරීමක් පෙර පාසල් ක්ෂේත්‍රයේ නගා සිටුවන්න මොනවද තිබෙන ඉදිරි සැලසුම් වැඩපිළිවෙල? විශේෂයෙන්ම පෙර පාසල් අධ්‍යාපනය සඳහා දැනට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය එකතු වෙලා ජාතික ප්‍රතිපත්තිය හදලා තියෙනවා. දැන් එතකොට ඊට අමතරව ජාතික මට්ටමේ විෂය නිර්දේශයක් හඳුන්වලා දෙනවා. මේකට විෂය නිර්දේශයක් නෙවෙයි මාර්ගෝපදේශය කිව්වොත් හොඳයි. මාර්ගෝපදේශයක් හඳුන්වලා දෙනවා. එතකොට මේක ගලපන්න පුළුවන් වෙන්නේ පෙර පාසල් වලින් එන්නේ ප්‍රාථමික අධ්‍යාපනයට. ඉතින් ඒ නිසා පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපනය කියලා අමාත්‍යාංශයක් හදලා තියෙනවා. මේ සම්බන්ධීකරණය සඳහා. ඉතින් ඊට අමතරව 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පරිපාලනීය නියාමන අධීක්ෂණය කියන එක සියලු පළාත් සභා ඒ කටයුත්ත කරනවා. එතකොට මේ සඳහා වෙන් වෙච්ච පෙර පාසල් සංවර්ධන නිලධාරීන් කියලා කොට්ටාසයක් අපි ගාව ඉන්නවා. දැන් මගේ පළාත ගත්තොත් මගේ පළාත ගත්තොත් කොට්ටාස 38ක් තියෙනවා. මේ 38ට සංවර්ධන නිලධාරීන් කියලා කොටසක් ඉන්නවා. ඒගොල්ලෝ පෙර පාසල් වලට විතරයි යන්නේ. පෙර පාසල් අධීක්ෂණය සඳහා ඒගොල්ලෝ ඉන්නවා. ඉතින් එවැනි ව්‍යුහ හා ප්‍රතිපත්තීන් ගොඩනගලා තියෙන්නේ දැනට. හොඳයි ඒ ඔස්සේ අප දකිනවා ජනාධිපතිවරයාගේ පවා අවධානය යොමු වී තිබෙන ආකාරය මේ පෙර පාසල් අධ්‍යාපන සමය ක්ෂේත්‍රය පිළිබඳව එතුමාගේ ප්‍රතිපත්ති මාලාවටත් ඇතුළත්. ඉතින් ඒ අනුව තමයි ඉදිරියේ සැලසුම් වෙනවා කියලා අධ්‍යක්ෂතුමනුත් සඳහන් කරන්නේ. බස්නාහිර පළාතේ පෙර පාසල් අධ්‍යක්ෂක ඒ වගේම නොවිධිමත් අධ්‍යාපනයේ සහ වෘත්තීය මාර්ගෝපදේශනය පිළිබඳ සහකාර අධ්‍යක්ෂ මහින්ද කොටතුවක්කෝ මහතා එක්කයි අපි මෙපමණ වෙලා කතා කරේ. මේක මේ රටේම දරුවන්ගේ දෙමව්පියන්ට ඊළඟට මේ පෙර පාසල් පවත්වාගෙන යන අයට මේ සෑම දිනම පවත්වන්න බලාපොරොත්තු වෙන අයට මේ හැම දිනාටම වැදගත් කරුණු කාරණා බොහොමයක් කියවුණු බව අපට විශ්වාසයි. ඒ තුළ ඔබට තිබුණු ගැටලු නිරාකරණය වන්නට ඇති. යම් ගැටලු තිබෙනවා නම් ඒවා අමාත්‍ය මෙතුමාන්ලා වෙත යොමු කරන්න පුළුවන් කමක් තිබෙනවා. ඒ තුළින් පිළිතුරු ලබා ගන්නට පුළුවන්. එහෙම ක්‍රමයක් තියෙනවනේ තාම ඉක්මනින් සඳහන් කරමු. මගේ දුරකථන අංකයට කතා කරොත් මට පුළුවන් උත්තර දෙන්න. අංකය 071 47 95 277. 071 තමයි එතුමන්ගේ දුරකථන අංකය. එවැනි ගැටලු තිබෙනවා නම් විමසන්නත් ඔබට පුළුවන්. බොහොම පළදායි සාකච්ඡාවක් වුණා කියලා විශ්වාස කරනවා. ස්තුතියි ඔබතුමන්ට මේ පැමිණීම වෙනුවෙන්. ආයිබෝන්.